නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බ ධම්මානං සම්මා සමුච්ඡේදච නිරෝධේච අනුපට්ඨාන නිරෝධේ ඥානං සමසේ සට්ඨාන ඥානං ඒසේවන්තෝ දුක්ඛස්ස. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, අද දවසේ ධර්ම දේශනාවට අපි යොදා ගන්නට යෙදුනේ මේ ඡන්ද රාගය නැති කිරීම සම්බන්ධව. ඡන්ද රාගය කියලා කියන්නේ මොකද්ද? ඡන්දය කියලා කියන්නේ කැමැත්ත, රාගය කියලා කියන්නේ ඇලීම. සිංහල භාෂාවේ තේරුම නෙමෙයි මේ පාලියේ සාමාන්‍යයෙන් මේ විදිහටයි අරුත් ගලපන්නේ. කැමැත්තෙන් ඇලීමට කියනවා ඡන්ද රාගය කියලා. ඒතකොට අද දවසේ දේශනාවේ පාඨයේ විදියට යොදාගත්තේ සබ්බ ධම්මානං සම්මා සමුච්ඡේදච. මේ සියලු ධර්මයන්හි, කියන්නේ සංකත හෝ වේවා අසංකත හෝ වේවා, නිවන හෝ වේවා, මේ සියලු ධර්මයන් සම්මා සමුච්ඡේදච සියලු ආකාරයෙන්ම මුලින් උපුටා දැමීමෙන්, නිරෝධේච නැතිවීමෙන්, අනුපට්ඨාන නැවත නූපදන ස්වභාවයෙන්, නිරෝධේ ඥානං නිරුද්ධ වුණු බවට ඇති ඥානයට කියනවා සමසේ සත්‍යානේ ඥානං කියලා. ඒ කියන්නේ සමසේ සත්‍ය ඥානය කියලා කිසිම දෙයක් ඉතුරු නැතිව නිරුද්ධ කරන ලද ඥානය කියලා. මේම දුකේ කෙලවරයි කියන එකයි ඒ සේවන්තෝ දුක්ඛස්ස කිව්වේ. ඉතින් මේ පැහැදිලි කිරීම තව ඉදිරියට පැහැදිලි කරන් යන හැමදෙනෙක්ම හොඳින් අහුම්කම් දෙන්න. ඒක නුවණින් මෙනෙහි කරන්නේ අනුව හික්මෙන් උත්සාහවත් වෙන්න. සදහවත් පින්වත්නි, අපි මේ ලෝකයට මුලා වෙලා වාසය කරනවා. හැබැයි බුදු කෙනෙක් ලෝකෙට ඇවිල්ලා දහම් දෙසුවත් අපේ අතරින් ඉතා ස්වල්ප දෙනයි ඒකට කන් යොමු කරන්නේ. ඒ අනුව හික්මෙන් උත්සාහවත් වෙන්නේ. ඒකට වීරිය අරබන්නේ. මොකද හේතුව ලෝකයේ ස්වභාවය හැමතිස්සෙම මේ හිත තුළ තියෙන ස්වභාවයක්, මේ සාමාන්‍ය චින්තන රටාවක්. හැබැයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ හිත අභිභවාගිය ස්වභාවයක්. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා ප්‍රකාශ කරන්න බැරි දේවල් වචනයට නගලා ප්‍රකාශ කරනවා. කියන්නේ මේ අපිට මේ හිත තුළ තියෙන දෙයක්වත් සමහරකට හරියට සංනිවේදනය කරගන්න බෑ. හැබැයි බුදු කෙනෙක්ගේ ආශ්චර්යය කියලා කියන්නේ මේ හිත අභිභවාගිය තත්වයක් ප්‍රකාශ කරන්න බැරි දේවල් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මගවන්න බැරි දේවල් ළඟවනවා. ඒ වගේම නිර්වචනය කරන්න බැරි දේවල් නිර්වචනය කරනවා. අද දේශනාවේ අවසානයේදී යද්දී ඔබට මේ කතාව මොකක්ද කියලා හරියට වැටහෙවි. මිනිස්සු නිරපරාධේ දුක් විඳිනවා ඇත්ත සැටිය නොදැනීම හින්දා. මේක නිකන් මේ වගේ අපි මෑතකදී මතක් කළා. ඔබ ජීවිතය ගැන හිතන විදිය අන්ධයෙක් ආලෝකය ගැන හිතනවා වගේ වැඩක්. අන්ධයා කියන්න පුළුවන් ආලෝකය ගැන ඕන තරම් තර්ක ගොතයි. ආලෝකය මෙහෙම දෙයක්. ආලෝකය මෙහෙමයි කියයි. හැබැයි ඒක ඕන තරම් තාර්කිකත්වේ. අන්ධයා ආලෝකය ගැන කියන දේවල්. හැබැයි කවදාවත් අන්ධයට ආලෝකයක් දකින්න බෑ. ඒ වගේමයි ඔබත්. ඔබ ජීවිතය ගැන කතා කරાવી. ජීවිතේ ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ, රස්සාවක් කරන්න ඕනේ, මේ සමාජ සම්මතයන්ට ගරු කරන්න ඕනේ. යනාදී වශයෙන් ඕන තරම් තාර්කික දේවල් කියයි. හැබැයි ඔබට කවදාවත් ජීවිතය අත්දකින්න හම්බෙන්නේ නැහැ. මොකද ඔබ අන්ධයි. ආලෝකයේ දකින්න අවශ්‍ය තර්කය නෙමෙයි. ආලෝකයේ දකින්න අවශ්‍ය වෙන්නේ හැමදාමත් ඇස් ඇත්තම දකිත් ආලෝකය.
අන්තිම නොදකිත්. එතකොට ඒකයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මේ ධර්ම ඇස තම තමන්ගේ චිත්ත සංතානයන්හි පහළ කරවන ධර්මය දේශනා කරන්නේ. බුදුරණන් වහන්සේ ප්‍රඥා ආලෝකය කන්දක් උඩ තියලා පතුරවනවා නම් ඔබ වාසය කරන්නේ ඒ ආලෝකේ කවදාවත් දෙන්නේ නැති කන්ද පාමුල තියෙන අදුරු නිම්නවල. මේ මුළු සමාජ රටාවම ගොඩනැගිලා තියෙන්නේ ඔබ අන්ධයෙක් බවට පත් කරන්න. මොකද සමාජයට ඕනේ අන්ධයෝ. සමාජයට ඕනේ සමාජය කියන දේ පිළිගන්න. සමාජය කියන ඕන විකාරයක් සම්මත කරන්න. සමාජීය රටාවට ගහගෙන යන මෝඩ රංචුවක්. සමාජයට ඕනේ එහෙම. ගුරුවරු දරුවන්ට කියලා දෙන්නේ අන්ධභාවය. අධ්‍යාපනය කියලා මගේ අදහස නම් ඔබේ සමස්ත අධ්‍යාපන ක්‍රමයෙන්ම දරුවන්ට කරපු කුමන්ත්‍රණයක් වගේ. ඒක ඔබටවත් හිතෙන්නේ නැහැ ගොඩ එන්න ඕනයි කියලා. ලෝකෙ විසින් ඔබට දුන්නු වටපිටාසාරි ඔබ හැමම බාර අරන් තියෙනවා. ඉතින් මේ සමාජයේ කවදාවත් ඔබට උගන්වන්නේ නැහැ භාවනාව. හේතුව මේ භාවනාව තමයි ඇසැරීමේ කලාව. ඇසැරීමේ කලාව ඉගෙනගත්තු කෙනා අන්ධභාවයෙන් නිදහස් වෙනවා. තර්කයේ ඉක්මවා ගිහිල්ලා ආලෝකය අත්දකිනවා. මේ කියන්නේ මොකද්ද කියලා දේශනාව අවසානයේ ඔබට වටහා ගන්න පුළුවන් වෙයි. එහෙනම් මනාව ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. ඉතින් අද අපේ මාතෘකාව චන්දරාගය. කැමැත්තෙන් නැලීම. මේ සංසාර ගමනේ අපිව මෙච්චර කාලයක් අරන් එන්න ප්‍රධානම හේතුව මෙන්න මේ චන්දරාගය. කැමැත්තෙන් ඇලෙන ස්වභාවය. මේ ජීවිතයේ ආසාවෙන් පැටලිලා නොඑක් දේවල් හින්දා ජීවිතේ ඇදිලා යනවා. හැබැයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරනවා මෙන්න මේ චන්දරාගය කියලා කියන්නේ නොඇලිය යුත්තක්මයි, බියවිය යුත්තක්මයි කියලා. මේ දේශනාව ලෞකිකව ජීවිතයේ සැපයක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට හරියන එකක් නැහැ. මේ දේශනාව අද ඉලක්ක කරලා දේශනා කරන්නේ අදම නිවන් ලැබීමට උත්සාහයක් තියෙන, කැමැත්තක් තියෙන පිරිසක් වෙනුවෙන්. තියන්නේ එහෙම මොනවක් නැති කෙනෙක් සමහර විට දේශනාව ශ්‍රවණය කිරීමෙන් පළක් නැති වෙන්නත් පුළුවන්. යම් කෙනෙක් බුදුරණන්සේගේ භාෂිතය මොකද්ද කියලා අහුවොත් බුදුරණන්සේගේ භාෂිතය තමයි උන්වහන්සේ දේශනා කරනවා යම් ධර්මයක් අහද්දී ඔබට දුක වැටහෙනවා නම් ඔබට මේ ලෝකය ගැන විරාගයක් ඇති වෙනවා නම් රාගය නැතිකමක්, ආසාව නැතිකමක්, කලකිරුණු ගතියක් ඇති වෙනවා නම් ලෝකෙම නැවතුණු ගතියක් දැනෙනවා නම් අන්න ඒකයි තථාගත භාෂිතය කියලා තේරුම් ගන්න කියලා. තථාගත භාෂිතය හැමදාම ඉලක්ක වුණේ විරාගයට. අග්ගප්පසාද සූත්‍රය දේශනා කරනවා යාවතා භික්ඛවේ ධම්මා තේසං විරාගවකමක්ඛයති. ඒ භික්ඛවේ විරාගී පසන්න අග්ගහේතේ පසන්න අග්ගේ කෝපන පසන්නාන අග්ගෝ විපාකෝ හෝති කියලා. මහණනි මේ ලෝකේ යම් තාක් ධර්මතාවයන් තියෙනවා නම් දේවල් තියෙනවා නම් මේ නොඇලීමමයි ඒවෙන් අග්‍රයයි කියනු ලබන්නේ. යම් කෙනෙක් මේ නොඇලීම විරාගයේ ප්‍රසාදයටපත් වුණොත් ඔහු ප්‍රසාදයටපත් වෙන්නේ අග්‍රමූදේ කෙරෙහි. අග්‍රෝදේ කෙරෙහි ප්‍රසාදයටපත් වෙච්ච කෙනාට අග්‍රෝ විපාකේ වේ කියලා සුගත තථාගතයන් වහන්සේ දේශනා කළේ. එනිසා කොන්ද කෙලින් කරගෙන පුටුවට හේතු වෙන්නේ නැතුව දැස් පියාගෙන මේ කියන දේට අවධානය හොඳ යොමු කරමින් අහුම්කම් දෙන්න. අදාදම නිවන් ලැබිය යුතු කෙනෙක් අනිවාර්යයෙන් මේ චන්දරාගය ප්‍රහාණය කරලා දාන්න සිද්ධ වෙනවා. ඔබට හිතන්න පුළුවන් මගේ හිතේ තියෙන ආසාවල් මහමෙරු පර්වතය වගේ මේවා කවදාවත් නැති කරගන්න කොහොම නැති කරන්නද කියලා. එහෙම ඔබට හිතෙන ඔබේ නොදත්කම හින්දා. මේ ආසාව කියන දේ නැති කරගන්න බැරි දෙයක් නෙමෙයි. මේක නැති කරගන්න බැරි වෙලා තියෙන්නේ මේ ආසාවේ ඇත්ත සැටි නොදන්නකම හින්දා. යම් දවසක මේ ආසාව ඇත්ත සැටි ඔබ අවබෝධ කරගත්තොත් අනිදාට ඔබට මේකෙන් නිදහස් වෙලා යන්න පුළුවන් වෙනවා. බලන්න අපිට ආසාවක් ඇති වෙද්දී අපේ සීලය සුණු විසුණු වෙලා යනවා.
අපේ හිත එකග භාවය සිදිලා බිදිලා යනවා. ඒ වගේම අපේ ප්‍රඥාව දාසත්වයටපත් වෙනවා. මේකයි ආසාවේ යථාර්ථය. හැබැයි ලෝක සත්වයා ආසාවම ආය ආයෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ කාලේ මිනිස්සු මගඵල නිවන් සාක්ෂාත් කරලා ධර්මයේ ශ්‍රවණය කරද්දී ඔබ හරියට ශ්‍රවණය කරනවා නුවණින් මෙනෙහි කරනවා නම් ඒක අදටත් බලංගුයි. ඒක හැමදේම අමතක කරලා දාලා මේ කියන දේ මම අවබෝධ කරගන්නවා කියන වමනාවෙන් යුක්තව මනාව අහුම්කන් දෙමු. මේ ජීවිතේ නිවන් ලැබිය යුතු කෙනෙක් අනිවාර්යෙන් තමන්ගේ දේවල් වලට තියෙන කැමැත්ත, තමන්ගේ ශරීරයට තියෙන කැමැත්ත, තමන්ගේ කාමරේ, තමන්ගේ වස්තුන්, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ දුව දරුවෝ, තමන්ගේ ස්වාමි භාර්ය මේ හැමෝටම තියෙන කැමැත්ත අතහැරලා දාන්න සිද්ධ වෙනවා. වෙසියල් අතහරින්න සිද්ධ වෙනවා. අතහරීමෙන් තොර නිවනක් පණවන්නට බෑ. මේ චන්දරාගය ගැන කතා කරද්දී බුදුරජාණන් පැහැදිලි කරනවා මේ චන්දරාගයේ නැතිවැත්මක්, නිස්සරණයක්, නැවතීමක් දකින්න ඕන නම් යම් පටිච්චුප්පජ්ජති සුඛං සෝමනස්සං අයං උච්චති වික්ඛවේ රූපස්ස ආස්සාදෝ. යම් රූපයක් හේතු කරගෙන සපක් සොම්නසක් උපදිනවා නම් එයයි රූපේ ආස්වාදය. යම් රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයං උච්චති වික්ඛවේ රූපස්ස ආදීනෝ. යම් රූපයක් වෙනස් වෙනවා නම් ඇතිවලා නැතිලා යනවා නම් වෙනස් ස්වභාවයකට පත් වෙනවා නම් දුක් සහිතයි නම් රූපේ ආදීනවයයි. අයං චන්දරාග විනයෝ චන්දරාගප්පහානං අයං උච්චති වික්ඛවේ රූපස්ස නිස්සරණං. යම් කෙනෙක් මේ රූපෙට තියෙන කැමැත්ත ආසාවෙන් ඇදිලා යන ගතිය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා දානවා, සම්පූර්ණයෙන් විනාශ කරලා දානවා නම් අන්න එයයි රූපයෙන් නිදහස් වීම කියලා. මෙන්න මේ විදියට වේදනාව ගැනත් දේශනා කරනවා. හඳුනා ගැනීම ගැනත් දේශනා කරනවා. හිතේ කියවන ගතිය ගැනත් දේශනා කරනවා. පෙනෙන, ඇහෙන, දැනෙන, හිතෙන ස්වභාවයන් ගැනත් දේශනා කරනවා. එතකොට මෙන්න මේ පංචස්කන්ධයටම ඇති ඇලීම මුළු මොනින්ම පුටලා දැමීමෙන් සම්පූර්ණ විනාශ කරලා දැමීමෙන් මෙන්න මේ ජීවිතයෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේක පුංචි කතාවක් මම ඔබට කියන්නම්. මේ කතාවේ සත්‍යතාවය ඔබට දේශනාව අවසානයේ තවත් හොඳට වැටහෙයි. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා හිතනවා මෙන්න මේ විදියට මේ ශ්‍රමණයන් පෙනුමට නම් අධිරාජ්‍යයක් වගේ. බෑ ඉන්නේ නම් හිගන්නෙක් වගේ කියලා. ඊට අහන ළඟට ඇවිල්ලා ඒ ශ්‍රමණය ඔබ අධිරාජ්‍යයක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැත බ්‍රාහ්මණය කියලා. ඔබ දෙවියෙක්ද එහෙනම්? නැත බ්‍රාහ්මණය කියනවා. ඊපස්සේ අහනවා ඔබ ගාන්ධර්වයෙක්ද? ගාන්ධර්වයෙක් කියන්නේ දිව්‍ය ලෝකයේ මේ සංගීත පැත්ත කරන කට්ටිය. මොකද බුදුරජාණන් වහන්සේ දකින තැන තියෙන ආර්ය නිශ්ශබ්දතාවය. හිත සංසිඳනයි රූපය දකිද්දී. නිශ්ශබ්දයේ සංගීතය ඒ මහානිකත් ස්වභාවිකයි. කියනවා නැත බ්‍රාහ්මණය. ඊපස්සේ අහනවා ඔබ එහෙනම් මිනිහෙක්ද? නෑ මම මිනිහෙකුත් නෙමෙයි කියනවා. ඊපස්සේ කේන්ති කියලා අහනවා එහෙනම් ඔබ තිරිසනෙක්ද කියලා අහනවා. ඊපස්සේ කියනවා නෑ මම තිරිසනෙකුත් නෙමෙයි කියනවා. එහෙනම් ඔබ කවුද කියලා අහනවා. ඒක දේශනා කරනවා. මම අවබෝධයයි. මම අවදිමත් භාවයයි. මේ මොහොතේ 100% අවදී මම ජීවත් වෙන්නේ ලෝකයට සංයුක්ත නොවි. ලෝකෙන් විසංයුක්ත වෙලා. කොහොමද මෙහෙම ලෝකෙන් විසංයුක්ත වෙන්නේ කියන කාරණාව ඔබට අවසානයේ තේරෙයි. මෙන්න මේ පංචස්කන්ධ ධර්මයන්ට
ගින් නිදහස් වීමෙන්ම මෙවර ඇති චන්දරාගය මුළුමුණින් උපුටා දැමීමෙන්ම ඔබට හැකියාව ලැබෙනවා මේ ලෝකයෙන් විසංයුක්ත වෙලා වාසය කරන්න. නැවතත් මතක් කරනවා දැස් පියාගෙන කොන්ද කිලින් කරගෙන හොඳට ඇහුම්කන් දෙන්න. රූපය ගැන කතා කරද්දී තමන්ගේ කය දිහා බලන්න මේ කය ඔබට කොයි තරම් මේ කයින් ඔබට දුක් විඳින්න සිද්ධ වෙනවද? මේ කයට කන්න බොන්න දෙන්න ගියත්, කෑම හොයන්න ගියත්, කෑම සකස් කරන්න ගියත්, ඊළඟට සමහරක් ආහාර දිරවන්න ගියත් ආහාරයට අරගෙන එතනත් දුක්. ඊළඟට ඒ කාපු ආහාර පිට කරන්න ගියත් එතනත් දුක්. මේ ආහාරයෙන් සමහර ප්‍රශ්නත් ඇති වෙනවා. එහෙමත් දුක්. ඒ විතරක් නෙමෙයි. මෙන්න මේ කය කියන දේ හැමතිස්සෙම ලෙඩ වෙන, මහල් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඔබට හිතෙන්න පුළුවන් මේ දේවල් අපි දන්නවයි කියලා. හැබැයි ඒකමයි ඔබ දන්නේ නැත්තේ. ඒකමයි ආය ආය මතක් කරන්න ඕනේ. එහෙනම් මේක හොඳට මම කිසි දෙයක් අහලා නැති බව තේරුම් අරගෙන මේක හොඳට ධාරණය කරගෙන මේ බව නුවණින් හොඳට දකින්න මේ කියන දේවල්. ඒ කාලේ මිනිස්සු සහ අන්‍ය ආගමිකයෝ දේශනාවල් තියෙන අතරේ මේ ප්‍රතිඵල ලබන්නේ ඒගොල්ලෝ ඒ කියන දේ තමන්ගේ හිත ඇතුලෙන් දකිනවා. හැබැයි ලංකාවේ ඉන්න බෞද්ධයන්ට සිද්ධ වෙලා තියෙන්නේ ඒගොල්ලෝ අතිපණ්ඩිතයි. කියද්දි දන්න අපි ඔක දන්නවනේ කියලා හිතනවා. අන්තිමට ඒක නෝනි විමසන්නේ. අන්තිමට තම තමගේ පණ්ඩිතකමම තම නසලා දානවා. ඉතින් තමන් දන්න දේවල් පැත්තක තියලා ඇත්ත වශයෙන්ම නෝනි විමසන්න කියන කතාව ඇත්තද කියලා. මේ කය ඕන වෙලාවක බලන් ඉන්නේ. කොයි වෙලාවෙද මගේ අතප්පයක් කපලා දාන්නේ? කොයි වෙලාවෙද මාව වාහනයකට චප්ප කරන්නේ? කොයි වෙලාවෙද මගේ අතප්පයක් තලන්නේ? ඔබ මේ කයට කන්න බොන්න දෙනවා. වැසිකිලි කැසිකිලි ගියාම හොදනවා. තුවාල නාම බෙහෙත් කරනවා. නිදි කරවනවා, නාවනවා. වහලෙක් වගේ කරන්න පුළුවන් හැම දෙයක්ම මේ කය වෙනුවෙන් ඔබ සිද්ධ කරනවා. හැබැයි මේ කයට ඔබ කෙරෙහි කිසි කෙලෙහිගුණයක් නැහැ. ඔබට පීඩාවක් කරන්න මේ බලාගෙන ඉන්නේ. මේ කය ඔබ නම්, මේ කය ඔබේ නම් ඔබ සතුව යමාකාරයක ශක්තියක් තියෙන්න ඕනේ මේ කය පාලනය කරන්න. මේ කය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පාලනය කරන්න. එහෙම කරන්න බැහැ කියන්නේ මේ කය ඔබේ වශයෙන් නැහැ කියන එක. බුදුරණසේ දේශනා කරනවා මේ කය මහලු වෙනවා කියන එක දකිද්දීම ඔබ ලස්සන ගෑනු ළමෙක්, කඩවස්සම් පිරිමි ළමෙක් දකින අවස්ථාවක් උනත් මේ කය මහලු වෙනවා කියන කතාව දකින්න අවබෝධයෙන් යුක්තවම හිතට වටහා ගැනීමම ප්‍රමාණවත් කියලා අලමේව නිබ්බින්ද තුංගලං විරජ්‍ය තුංගලං විමුච්ඡතින් කියලා. එයම ප්‍රමාණවත් ඔබට මේ කය කෙරෙහි කලකිරෙන්න බහන්නේ. එයම ප්‍රමාණවත් මේ ගැන විරාගී වෙන්න. එයම ප්‍රමාණවත් මේ අතහැරලා දාන්න කියලා. හැබැයි අද කාලේ ඉන්න දෙච්චර නුවණ මෝරලා නැහැ. ඒ තරම් මෝඩයි. කොච්චර එහෙම හිතුවට ඒක ඔළුවට යන්නේ නැහැ. ඉතින් පස්සේනේ කියලා එහෙම හැම ඒ තරම් ලෝකෙට ප්‍රෝග්‍රෑම් වෙලා ඉන්නේ. ඒ තරම් ලෝකෙට උපාදානය වෙලා ඉන්නේ. ඒ තරම් සමාජය ඔබ අන්ධ කරලා තියෙන්නේ. අධ්‍යාපන රටාවෙන්ම ඒ කුමන්ත්‍රණයට ඔබ අහු වෙලා ගිහිලා තියෙන්නේ. සමාජ අන්ධභාවයට අහු වෙන්න එපා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දේශනා කරපු ආර්ය ප්‍රතිපදාවේ ගිහිල්ලා ඇස් ඇරගන්න කලාව ඉගෙන ගන්න ඒ භාවනාව. ඒ වගේම මේ කය කොයි වෙලාවෙ මරණයටපත් වෙයිද කියලා කවුරුත් කියන්න දන්නේ නැහැ. මොහොතකට දැස් පියාගෙන ඔබේ කයට ඔබේ අවධානය යොමු කරන්න. උඩ සියුම් සිවියක් තියෙනවා. මේ සිවිය සමහරක් අයගේ නිකැලැල්. සුදුයි. හිත ඇලෙනවා බැදෙනවා.
කවුරු හරි රූප සුන්දරියක් හෝ හොඳ නළුවෙක් ඕකේ උඩ හම ඔබට ගලවලා දුන්නොත් ඒ නිකැලැල්ල සුදු හම වෙස් මුණක් වගේ හම් කඩයක් ගලවලා දුන්නොත් ඔබට ඒක සිබින්න ඒක ගැන ආස කරන්න ඔබට පුළුවන්ද? මේ කතාවල් හැම දෙයක්ම එකක් පාසා නුවණින් විමසන්න ඔබට පුළුවන්ද? දැන් ගලවලා බලන්න එහෙම හිතින්. අපේ හිත ඇලුණු බැඳුණු කෙනෙක්ගේ ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙක්ගේ හමක්. ඇත්තටම ඔබට පුළුවන්ද? තුරේ හම යට තියෙන දැන් එයාගේ හම ගැලවුවට පස්සේ ලේ තියෙන බටර් වගේ මේදේ වැగిරෙන ගන්ධ සාරි බැරි තනිකර මලමිනියක් වගේ ස්වභාවයක්. මම ඔබට ආරාධනා කරනවා පාසලෙන් හරි පුළුවන් නම් ඔටෝස්පී එකක් එහෙම නැත්නම් පෝස්ට්මෝර්ටම් එකක් මරණ පරීක්ෂණයක් කරන වෙලාවක මේ එකන් ගිහිල්ලා මේ දරුවන්ට පෙන්වන්න මේ කය කැපුවට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඒවා පෙන්වන දේවල්. මිනිහා අපිට ඔබ බලාගෙන ඉඳලා තියෙනවා නම් දන්නවා මිනිහා පළවෙනි වතාවේ පපුව කපද්දිම ගදේ ඉන්න බෑ. බටර් වගේ මේද ලේ මේද තට්ටු එයාසේ රතු පාට අර මස් කෑලි එයා සිංගිල නිල් පාට නහරවැල් උඩ හම ගෙරුවට පස්සේ දත් 32 ප්‍රවාහගෙන ඉන්නේ ලොකු බලන්න තප්‍රසන්න ලොකු ගුලි දෙකක් වගේ ඇස් දෙක දැන් හිතනවා නිල් මැණික් වගේ ඇස් කියලා මුත්තු කැට වගේ දත් කියලා හිතනවා මේ කියලා දර එකක් ගන්න නුවණින් විමසන්න දැන් ඇස් පියාගෙන එකක්වත් සත්‍යද ඒ ඔබ මුලා කරේ නැද්ද අත්ත වශයෙන් අසුබ දෙයක් අපිට සුබයි කියලා පෙන්වුවේ නැද්ද එයාතුලේ ඉවසන්න බැරි තරම් අප්‍රසන්න හදවත් අක්මවල් බඩවැල් බොකු අසුචි ආවාශයෙන් නොපැසුණු ආහාර පිරිලා ගිය වකුණු වැදැල්ලක් හොඳට මාංශ පේශී වැඩුණු ස්ථාන තියෙන්න පුළුවන් ශරීරේ ඔබ ආස කරනවා වෙන්න පුළුවන් ඒ ස්ථානවලට සිවිය මදකට ගලවලා බලන්න ඔබ තාමත් ආසයිද කියලා. මොකද එතන උඩ සිවිය ගලපු සිවිය ඉල්ලගෙන බලන්න ඔබ ඒකට ආසයිද කියලා. ඔබ ඔබෙන් ප්‍රශ්න කරන්න. බුදුරණසේ දේශනා කරනවා මෙන්න මේ රූපෙට ඇති ආස්වාදය නැති කරගන්න රාහුල සංසුට පැහැදිලි කරනවා රාහුල මේ කයේ තද ගතිය බාහිර තද ගතියත් එක්ක සම කර වඩන්න මොනවාද රාහුල මේ කයේ තියෙන තද ගතිය කෙස් ලොම් නිය දත් සම් මස් පිරු නහර වල ඇටකටු ඇටමිතුළු වකුගඩු හදවත් අක්මා යනාදී මේ දේවල් මෙන්න මේවයි පටවි ධාතු මේවයි තද ගතිය මේ තද ගතිය බාහිර තද ගතිය වලට සම කර වඩන්න ඉස්සරහා තියෙන මේස යම්සේද ෆෝන් එක යම්සේද ඒකත් තද ගතියක් තමගේ කෙස්තුම් නී දසුත් තද ගතියක් ෆෝන් එක ඔබට කවදාවත් කෑ ගහලා කියන්නේ ඔබ මගේ මම ඔබේ කියලා ඒ වගේමයි ඔබේ කොණ්ඩේ ඔබේ දත් ඔබේ හම ඔබේ හදවත ඔබට කවදාවත් කෑ ගහලා කියන්නේ ඔබ මගේ මම ඔබේ කියලා ඒවයි පාඩුවේ පවතිනවා බාහිර පොළව ගල් කැට තියෙන යම්සේත් ඔබේ ශරීරයත් එහෙමම ශරීරේ පාඩුවේ තියෙන්නේ හැබැයි මේ මගේ කියන එක ඔබ හිතින් ඇති කරගත්තු හිතා ගැනීමක්. හොඳට තේරුම් ගන්න. මෙන්න මේ විදිහට තේරුම් අරගෙන මේ ජීවිතේ විතරක් නෙමෙයි. මෙන්න මේ කය හින්දායි ඔබට මරණ වේදනා තියෙන්නේ. මේ කය හින්දායි ඔබ පාරක යද්දී හැමතිස්සෙම බය වෙන්නේ ඇක්සිඩන්ට් වෙයිද කියලා මේ කය හින්දායි ඔබ බය වෙන්නේ කෙනෙක් ඔබව මරන්න එද්දී අප්‍රමාණ දුක් විඳින්න වෙයි කියලා මේ කය හින්දායි
ඔබට සියලු ආකාරයේ දුක් වලට භාජනය වෙන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඔබ මේ කයම අභිනන්දනය කරනවා. ඔබ මේ කයට මාස කරනවා. ඒ බුදුරජාණන්සේ දේශනා කරේ తත්‍ර తත්‍රාභිනන්දිනී කියලා. යන්න යන තැන සතුට වෙනවා. ගිහලා තිරිසන් ලෝකෙක ඉපදුනත් ඒ තිරිසනාගේ කයට ආදරේ. ගිහලා පෙරේත ලෝකෙක ඉපදුනත් ඒ පෙරේතයා තමන්ගේ පෙරේත කයට ආදරේ. ගිහලා නිරහෙක ඉපදුනත් ඒ නිරිසත්වයා යාගේ කයට ආදරේ. හැබැයි ඒ කයම යාව දුකටපත් කරන්නේ එයා දන්නේ නැහැ ඒක. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා අන්ධභාවයෙන් මිදෙන්න පාරක් කියන තාක්කල් ලෝකයේ ආදුරේ අතපත ගන්නවා. සමහරුන්ට කොච්චර දේශනා කළත් ඒ දේශනාව හරියට වටහා ගන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ වචන අර්ථවත් කර වර්ණවත් කර ගන්න තම තමන්ගේ පාඩවලින්. බුදුරජාණන්සේ දේශනා කරපු විදිහට නෙමෙයි. දැන්වත් තේරුම් ගන්න. මේ කයේ නොපැවැත්මමයි. මේ කයේ අත්හැර දැමීමමයි සුදුසු කියලා. යම් තාක් මේකට කරන නැලීමක් තියනවාද ඒක මහා ගොංකමක් කියලා තේරුම් ගන්න. මේ මොහොතේ හිතින් මේ කය මම අත්හරිමි කියලා හිතින් අත්හැරලා දාන්න. මේ හරියට මේ දෙවලුණු විමසද්දී හිත විරාගී වෙනවා, හිත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් සිතින් ඉදිරියටත් ධර්මයේ ශ්‍රවණය කරන්න. ඊළඟට අපි වේදනාව ගැන කතා කරලා බලමු. මේ ලෝක සත්වයා වේදනාවත් ගැනත් අභිනන්දනය කරනවා. වේදනාව ගැනත් සතුටු වෙනවා. හැබැයි මේ වේදනාව කියන්නේ දුකට කියන තව දෙයක් කියලා ලෝක සත්වයා දන්නේ නැහැ. ඔබ හිතනවා ඔබ දුක් වේදනාවට ආස කරන්නේ නැහැ කියලා. වෙයි ඔබ දුක් වේදනාවට ආස කරනවා. උදාහරණයකට ඔබ හිතලා බලන්න ඔබ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරලා තියෙන කෙනෙක් නම් ඒ මිනිස්සු ඒවා භාවිතා කරන්නේ ඒවා බුද්ධි අපිටම පේනවා නිකන් කට්මුණත් ඇබුල් කරගෙන ඒගොල්ලෝ ඒක බොන්නේ කියලා. බොහොම අප්‍රසන්න රසවල් තියෙන්නේ කියලාත් මම අහලා තියෙනවා. මම කවදාවත් පානය කරලා නැහැ. ගිහි කාලෙවත් ඒකට අහලා තියෙනවා. ඒ උනට මේක දුකක් බව දැනගන්න මොකක්ද හින්දා භාවිතා කරනවා. මේ අපි දුක් වේදනාවට ආසයි කියන්නේ. ඊළඟට ඔය කාමුක කටයුතු කියලා හිතලා බලන්න. මේවයි පවා හරියට දුක් වේදනා ඇති වෙනවා කියලා මට අහන්න ලැබිලා තියෙනවා. ඒ වුණාට මේවටම ආසාව මේ මුලා වෙච්ච ලෝක සත්වය ආස කරනවා. ඒ දුක් වේදනාව විඳින්නත් ආස කරනවා. ඒ විතරක් නෙමෙයි සමහර දුක් වේදනාවෙන් ඉවත් වෙන්නත් ආස කරනවා. මේ ජීවිතේ විතරක් නෙමෙයි ඈත අතීතයේ ජීවිතවල ඔබ නිරේ තිරිසන් ලෝකවලදී මේ වේදනාව කියන ස්වභාවයක් තිබ්බ හින්දායි ඔබට මේ ජීවිතවල දුක් විඳින්න සිද්ධ වුණේ. මේ ජීවිතේ පවා වේදනාව කියන ස්වභාවයක් තියෙන හින්දායි ඔබට දුක දැනෙන්නේ. මේ වේදනාව කියන දේ පවතින සුදුසු දෙයක් නෙමෙයි කියලා දැන්වත් තේරුම් ගන්න. අවබෝධයෙන් කලකිරෙන්නම සුදුසු දෙයක් කියලා තේරුම් ගන්න. ඒ වගේම සැප වේදනාව මේ මුළු ලෝක සත්වය හැම දෙයක්ම සිද්ධ කරන්නේ සැප වේදනාව බලාපොරොත්තුවෙන්. ඔබ ඉගෙන ගන්නේ සැප විඳින්න කියලා. ඔබ රස්සාවක් කරන්නේ සැප විඳින්න කියලා. ඔබ විවාහ වෙන්නේ සැප විඳින්න කියලා. හැබැයි මම ඔබට කියනවා අනාගතයේ ලැබෙන සැපයක් වෙනුවෙන් ඔබ අද දුක් විඳිනවා නම් ඒ තරම් මෝඩකමක් නැහැ. සමාජය අන්ධ කරන මෝඩයෝ කියාවි ඔබට අපි අද දුක් විඳලා එදා දුක් විඳලා අද සැපයෙන් ජීවත් වෙනවා කියලා.
එයා සැපෙන් ඉන්නට වඩා එයා දුක් විඳලා තියෙනවා එහෙම බැලුවොත් සමහරක් වෙලාවට. සමහරක් වෙලාවට ඒ ඉන්න තැනවත් එයාට එහෙම සතුටක් නැහැ පීඩාව තුල ඉන්නේ. එහෙම කියන්නේ ලෝකේ අන්දන්න ඉන්න මෝඩයෝ. පුළුවන් තරම් දුක් විඳලා සැප ඇති තැනකට එන්න කියලා. සැපක් ලබන්න මොකද දුක් විඳින්නේ? සදාකාලික ජීවිතයක් අවුරුදු 100ක්වත් තියෙන්නේ. අවුරුදු 70ක්වත් සමහරකට ඔබ ජීවත් වෙන එකක් නැති වෙයි. මොකටද? දුක් විඳින්නේ අවුරුදු 20ක 30ක සැපයක් ලබන්න. ආයේ සැපයි කියලා හිතනවාද ඒකවත්? තමන්ට ඕන විදිහට පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවාද? අහලා බලන්න ඔබේ සාර්ථකයි කියලා හිතන මිනිස්සුන් ඇත්ත වශයෙන් අහලා බලන්න. මම නම් ගිහි කාලේ අහලා බලලා තියෙනවා. ඒ මිනිස්සු කියලා තියෙන දේවල් තමයි ඔය ලොකු ව්‍යාපාරිකයන් එහෙම අහලා තියෙනවා ඒ කාලේ මගේ ගිහි කාලේ තන සමහර ඥාතීන් සහ සමහර මිත්‍රයෝ හිටියා වැඩි හිටි මිත්‍රයෝ එතකොට ඒගොල්ලන්ගෙන් ජීවිතේ එහෙම ඒගොල්ලන්ගේ තෘප්තිමත් භාවයක් නැහැ එහෙම ජීවිතේ. ඒ කියන්නේ එකම වෙනස තියෙන්නේ ඔබේ ජීවන රටාවට වඩා ඒගොල්ලන්ගේ ජීවන රටාව ටිකක් හොඳයි. එච්චරයි. ඔබ ලිදෙන්න නන්නේ ඒගොල්ලෝ නාන්නේ උණු වතුර ෂවර් එකේ. මේ සැප කියන දේ මේකෙන් මයින්න බෑ. ඔබට ඒකට යන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඔබට ඔබේ ජීවන රටාව ඔබේ ලයිෆ් ස්ටයිල් එක කියන්නේ ඉදිරියට උද්ධමනය කරගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි ඒ වෙනුවෙන් ඔබ අද පීඩාවක නම් ඉන්නේ. ඒක මෝඩකමක් කියලායි මම කියන්නේ. මොකද ඔබේ ඉලක්ක අනාගතේ හැමදාම තියෙන ඈත අනාගතේ. හැබැයි ඔබට හැමදාම ජීවත් වෙන්න තියෙන මේ මොහොත තුල මේ තප්පරේ මේ තප්පරේ ඇති වෙන දැනීමක් තුල මෙතන මේ මොහොතේ ඔබ අනාගතය ගැන හීනමවනවා නම් මේ මොහොත අමතක කරලා කියන ඔබ මේ මොහොතට වෛර කරන මෝඩෙක්. ඔබ කොච්චර අනාගතය ගැන හීන මැව්වත් ඔබට ජීවත් වෙන්න තියෙන මේ තප්පරේ විතරයි. ඔබ කොච්චර අතීතය ගැන පසුතැවිලි වුණත් ඔබට ජීවත් වෙන්න තියෙන මේ තප්පරේ විතරයි. ඔබේ ජීවිතය කියන්නේ මේ තප්පරේ දැනෙන දැනීම. එතකොට මේ තප්පරේ දැනෙන දැනීම තුළ අභ්‍යන්තරික සාමයකින් ජීවත් වෙන්න ඔබට බැරි නම් ඔබ කවදා කොහොම අනාගතයේ සැපක් විඳින්නද? සැපයක් බලාපොරොත්තු වෙන්නද? හැමදාම ඔබේ ජීවිතයේ උත්තරේ තමයි තෘප්තියක් නැති බව. අතෘප්තිකර භාවය. හොඳට මේ දේවල් වටහා ගන්න. සමාජ කුමන්ත්‍රණයට රැවටෙන්න එපා. මෙන්න මේ බුදුරණසේ දේශනා කරනවා භායිතබ්බං ඒතස්ස සුඛස්සාති වදාමි කියලා. මහණෙනි නුඹලා මේ සැප වේදනාවට බිය විය යුතුයි කියලා. මොකද මේ සැප වේදනාව හින්දා මේ සැප වේදනාව හොයන්න ගිහිල්ලා මිනිස්සු මුලාවෙන් මුලාවටපත් වෙනවා. මිනිස්සු තමන්ගේ සීලය අතහැර ගන්නවා, සමාධිය පිරිහා ගන්නවා, ප්‍රඥාව දාසත්වයටපත් කර ගන්නවා මේ සැප වේදනාව හින්දා. සැප වේදනාවට ආස කිරීමෙන් හින්දා මේ හොඳට භාවනා කරන මිනිස්සු ආදර සම්බන්ධතාවල පැටලිලා නාස්ති වෙලා තමන්ට මේ ජීවිතේ උත්තරීතරම සැපය පරම සුවය ලබන්න පුළුවන් අවස්ථාව නැති කර ගන්නවා. ධ්‍යානලාභින් ධ්‍යාන පිරිහෝ ගන්නවා. මාර්ගඵලලාභින් තමන්ගේ ඵල සමාපatti සමාදින්න නැතුව කාලේ කාලා දානවා. ඉහළ මාර්ගඵලයට පත් වෙන්න බැරුව. මේ සැප වේදනාව කියලා කියන්නේ ඒ තරම් අපි මුලා කරන සුළු ධර්මතාවයක්. ඔබ හිතලා බලන්න ඔබේ අතීතයේ ඔබ ඇහින් රූප දැකලා සැප වේදනා ඇති කරගෙන ඇති. ඒ සැප වේදනාවල් ඒ මොහොතේම නැති වෙලා ගිහලා තප්පර කීපයක විනාඩි කීපයයි. මේ මොහොතේ කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔබ කණෙන් සින්දුව අහලා එතනම නැති වෙලා ගිහිල්ලා. ඔබ කයෙන් යම් ස්පර්ශයන් ලැබලා ඒවා එහෙමම නැති වෙලා ගිහිල්ලා. සමහරක් විට මෙතන ඉන්නව වෙන්න පුළුවන් ඔය
ස්වයන් වින්දනයට වගේ ඇබ්බැහි වෙච්ච දරුවෝ. මේකින් ගොඩෙන්නේ කොහොමද කියන කවුරු හරි ඇහුවොත් මට දෙන්න තියෙන එකම උත්පලය එක පළවෙනි උපදේශය තමයි රාගය ඇවිස්සෙන විදිහේ සාමාන්‍ය YouTube එකේ සින්දු හෝ වීඩියෝ දර්ශන වගේ දේවල් බලන්නත් එපා. සම්පූර්ණයෙන්ම කපාදු කරන්න ඒවා සම්පූර්ණයෙන්ම පුළුවන් නවත්තන්න. ඒකට කිසිම ආකාරයකින් ඒ වගේ වැරදි වෙබ්සයිට් එකකට කිසිම අවස්ථාවක කිසිම උමනාවකට යන්න එපා. ඒක පුළුවන් නම් අර parent control කියලා තියෙනවා. තමන්ගේ my account වලින් හදන්න පුළුවන්. එතකොට කීයටවත් ඒවට යවෙන්නේ නැහැ. ඒවා එන්නෙත් නැහැ. තමට ලෝඩ් වෙන්නෙත් නැහැ. එතකොට ඒ වගේ දෙයකින් ඒක මුලින්ම පාලනය කරන්න. ඒක පාලනය කරේ නැත්නම් කොච්චර කරත් හරියන්නේ නැහැ. පළවෙනි වතාවට Tamanට ඒකට ඉඟි ලැබෙන එක නවත්තන්න. දෙවෙනි එක හොඳට මොකද දැන් අපිට ඔකට අත්දැකීම් තියෙනවා. මොකද ඒ කියන්නේ පැවිදුණාට පස්සේ ඔක සම්පූර්ණයෙන් තහනම්. ඒ වුණාට පස්සේ කිසි දෙයක් එතකොට ඒක නවත්තන්න ඕන නම් කරන්න තියෙන එකම උත්තරේ තමයි වීරිය පිහිටවාගෙන මතක් කරගන්න. එහෙම හිතිච්ච ගමන් අවසාන වතාවට ඒක සිද්ධ කරපු අවස්ථාව. සියුම් විනාඩි කිහිපයයි, තප්පර කිහිපයයි. ඒ වේදනාව එතනම ඉවරයි. දැන් මම මේක සිද්ධ කරලා ඔච්චරමයි. මම මෝඩයෙක් නේ. පිසු නිකන් හිත අර ගුණාව අදිනවා වගේ කියන දේ කරන්න. යනවා යන්න කියලා හිත පැත්තකට දාන්නේ අදහස්. අන්නේ විදියට එහෙම හික්මුණොත් ඒ වගේ කාරණා පවා ජය ගන්න පුළුවන් බොහොම පහසුවෙන්. කියන්නේ මාසයක් අමාරු වෙයි. ඊට පස්සේ හරි සම්පූර්ණයි. අර එක මාසයක් දෙකක් පොඩ්ඩක් වීර්යයෙන් පිහිටුවා ගන්න. ඊට පස්සේ සියල්ල හරියාවි. ඊළඟට සංඥාව ගැන කතා කරද්දී මේ වේදනාවට ඇලීම හින්දා සංසාරයෙන් සංසාරයට ජීවිතයෙන් ජීවිතයට සත්වයට ඇදිලා යන සිද්ධ වෙනවා. ඉතින් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරනවා සංඥාව ගැන කතා කරද්දී සංඥාවත් එහෙමයි අපිට කවදාවත් මේ සංඥාවේ ස්වභාවය තමයි ඇතයි කියලා පෙන්නනවා. හැබැයි අන්තිමට හොයාගත්තු දෙයක් නැහැ. කොච්චරවත් නැති දෙයක් ඇතයි කියලා පෙන්වීමයි හඳුනා ගැනීම කියලා කියන්නේ. ඔබ මේසි කියලා හඳුන ගන්නවා, පුටුව කියලා හඳුන ගන්නවා, අරදී මේ දේ කියලා හඳුන ගන්නවා. මේ සෑම හඳුනා ගැනීමක්ම ඔබේ හිත මුලා කරන වංචනික ධර්මයන්. මොකද ඔබ ස්ත්‍රියක් කිව්වත් පුරුෂයෙක් කිව්වත් නැවත ඔබේ හිත කැඩුණා නැවත මේ මොහොතට ගන්න. හොඳට දැස් පියාගෙන මේක මෙනෙහි කරන්න. ඇත්ත වශයෙන් ස්ත්‍රියක් කියන ප්‍රඥප්තියක් එතන නැහැ. එතන යම් එක්කෝ රූපයක් තියෙනවා. කෙස්ලුම් නේදත් ඇට සැකිල්ලක පැතිලු, නහර වැල් ගෙතුණු, සිවියකින් වැහුණු. හැබැයි ඔබ ස්ත්‍රියක් යයි කෙනෙක්, පුරුෂයෙක් යයි කෙනෙක් දෙයක් ඇතැයි කියලා හිතා ගන්නවා. මේ හිතා ගැනීම තුළයි මනස දන්න ලෝකෙ බිහි වෙන්නේ. සංඥාව නිකන් මිරිගුවක් වගේ හොඳට හිතන්න දැස් පියාගෙන කොන්ද කෙලින් කරගෙන. ඔබ දවල් 12ට විතර පාරේ හැද්දී ඉස්සරහා පේන වතුර තියෙනවා කියලා. ඒක
රැලි නැගෙනොත් පේනවා සමහරක් වෙලාවට. හැබැයි ඔබ ලං වෙලා බලද්දී එතන දෙයක් නැහැ. ඒ වගේම මේ ජීවිතයේ ඔබ දෙයක් කරලාගෙන ඔබ හඳුනගන්න සෑම දෙයක්ම හිතින් හදාගත්තු ප්‍රඥප්තියක්. හිතින් හදාගත්තු ප්‍රඥප්තියක්. ඔබ ඒදී දෙයක් කරගෙන බලන්න යද්දී ඔබ හිතන් හිටපු දේ එතන නැහැ. ඔබ ජීවිතේ ආදරය කියලා දෙයක් බලාපොරොත්තු වෙලා යනවා ඇති. හැබැයි කාලයක් ගියට පස්සේ ඔබට හිතෙනවා තමන් හිතපු තරම් දෙයක් එතන නැහැ කියලා. ඔබ ලස්සන ශරීරයක් කියලා යමකට වසඟ වෙනවා ඇති. කඩවසම් කියලා වසඟ වෙනවා ඇති. පොඩි කාලයක් යද්දී ඔබට තේරෙනවා මං හිතපු තරම් දෙයක් මෙතන නැහැ කියලා. ඔබ විභාගය කියලා පිස්සුවෙන් මගේ වැඩ කරනවා ඇති. විභාගේ පහසු වුණාට පස්සේ ඔබට තේරෙනවා මේක මහ ලොකු දෙයක් නැහැ කියලා. ඔබ කැම්පස් යන්න ඕනයි කියලා පිස්සු නටනවා ඇති. ගිහිල්ලා ඉවරනට පස්සේ තේරෙනවා හෝ යද්දි තේරෙනවා මේක මහ දෙයක් නැහැ කියලා. ඔබ කෝටිපතියෙක් වෙන්න ඕනයි කියලා මහා මාලිගාවක් හදන්න ඕනේ කියලා රෝල්ස් රොයිස් වගේ වාහනයක් ගන්න ඕනේ කියලා හීනමවනවා ඇති. ඒ ගත්තට පස්සේ හිතෙනවා ඒකේ කිසි වටිනාකමක් නැහැ. එතන සමහර රූප සුන්දරියක් විවාහ කරගන්න ඕන කියලා හිතනවා ඇති. නළුවෙක් වගේ පිරිමි කෙනෙක් විවාහ කරගන්න ඕන කියලා හිතනවා ඇති. පොඩි කාලේ ආස්වාදය. ඊට පස්සේ ඒකේ පා වෙනවා. තව එකකට ආස හිතෙනවා. ඒක තමයි හිතේ ස්වභාවය. මේ විවාහය කියලා කියන්නේ තමන්ගේ නිදහස ජීවිතයේ අත්දකින්න පුළුවන් ස්වභාවය නැති කරලා දාන ප්‍රධානම බැම්ම. ඔබ ඉස්සරහා සමහරක් විට පේන්න පුළුවන් හිටියොත් යම් ජෝඩුවක් පිරිමියෙක් සහ ගැහැණු කෙනෙක් මේ දෙන්න මූණ එල්ලගෙන මූණ දික් කරගෙන ශාන්තව නිකන් ආවොත් අනිවාර්යෙන් ඒ දෙන්න සැමියයි බිරිඳයි. හැබැයි යම් අවස්ථාවක මම ඔබට කියනවා යම් ස්ත්‍රියක් සහ පුරුෂයෙක් විනෝද වෙමින් hina වෙමින් විහිළු කර කර ඔබ ඉදිරියට එනවා ඔබ දකිනවා නම් මතක තියාගන්න අනිවාර්යෙන් ඒ ස්ත්‍රියව අයිති වෙන පුරුෂයෙක්ට එක්කෝ ඒ පුරුෂයව අයිති වෙන ස්ත්‍රියකට ඒක තමයි සමාජයේ ඇත්ත කතාව. ඔබේ ජීවිතවල හිතලා බලන්න. ඔබ දැකපු දේවල් ටික ගලපලා බලන්න. ඔබේ අම්මා තාත්තා කවදවත් හිම ඉන්නවද? හැබැයි අම්මා තාත්තට පරණ යාළුවෝ හම්බුණා. වෙන අය හම්බුණා. අම්මත් එක්ක නැති තාත්තත් එක්ක නැති කුමල පටන් ගන්නවා. ඒක තමයි මම මේ කතා කරන ජීවිතයේ මිනිසුන්ගේ හැටි. මේ මිනිස්සුන්ට කවදාවත් එක දෙයකින් තෘප්තිමත් වෙන්න බෑ. ඒක අම්මගේ තාත්තගේ ඒ කෙනාගේ වැරද්ද නෙමෙයි. ඒක මිනිස්සුන්ගේ හැටි, ජීවීන්ගේ හැටි. ඒකයි බුදුරජාණන්සේ දේශනා කරේ මේක අතහැර දෙවීමමයි නුවණක්කාර වැඩේ කියලා. මේක ඉවරයක් නෑ නැත්තම්. හැමදාම අතෘප්තිකර භාවයටම ගමන් කරනවා. නැති දේ ඇතයි කිය ඔබට පෙන්වන්න පටන් ගන්නවා. අනිත්‍ය දේ නිට්ටයයි කියලා පෙන්වන්න පටන් ගන්නවා. ස්ත්‍රියක් කියලා කෙනෙක් ඉන්නවා, ෆෝන් එක කියලා දෙයක් තියෙනවා, පුරුෂයෙක් කියලා කෙනෙක් ඉන්නවා. ඊළඟට දුක් දේ සැපයි කියලා පෙන්වන්න පටන් ගන්නවා. ඒක හරි සැපයි. මෙහෙම කෙනෙක් එක්ක යාළු වෙන පස්සේ හරි සැපයි. මෙහෙම දෙයක් ගත්තට පස්සේ හරි සැපයි කියලා පෙන්වනවා. හැබැයි ඒක දුකකට ඔබට පාර කැපෙන ස්වභාවයක්. ඉතින් අනාත්මදී ආත්මයි කියලාමයි පෙන්වන්නේ. තමන්ගේ වසඟේ තියෙනවා කියලාමයි පෙන්වන්නේ.
ඔබේ දුරකථනය දකිද්දී ඔබට හිතෙන මේක මගේ වසගේ තියනවා කියලා. ඒකයි ඔබට ඒකට මොන හරි වෙද්දී කැඩෙද්දී විදෙද්දී ඔබට දුක හිතෙන්නේ. ඔබ ආදරය කරන කෙනෙක් දකිද්දී ඔබ හිතන්නේ ඒක ආත්මයි කියලා. මගේ වසගේ මගේ පාලනයේ තියනවා කියලා. එතකොට එයා වෙනස් වෙද්දී ඔබට දුක හිතෙන්නේ ඒකයි. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එයා වෙනස් වෙන එක නෙමෙයි. අඤ්ඤතා භාවී භව සත්ව ලෝකේ භව පරයතෝ භව මේ භව විනන්දති. මේ වෙනස් වීමමයි පැවැත්ම කියලා කියන්නේ. කවදාවත් අපි ඒක වෙනස් කරන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ වෙනස් වීමේ බැසගෙන වෙනස් වීම අභිනන්දනය කරන එක, වෙනස් වීමම ප්‍රාර්ථනා කරන එක, පැවැත්මම ප්‍රාර්ථනා කරන එක. නුවණක්කාරව හැමදාමත් ප්‍රඥාවන්තයෝ සිද්ධ කළේ මුනිවරු මේකට තියෙන ආසාව අතහැරපු එක. ආසාව අතහැරීමෙන් තොරව හිතේ නිදහසක් කවදාවත් ඔබට ලබන්න බෑ. කිසිම ක්‍රමයක් නැහැ. මේක තෘප්තිමත් වෙච්ච කිසිම මිනිසෙක් නැහැ. රහතන් වහන්සේ නමක් හැර. ජීවිතේ මොකද්ද අඩුවක් තියෙන? ඔබ ඔය läග්ගගෙන ඉන්න අතුරු නිම්න වලින් ගොඩ එන්න. ප්‍රඥා ප්‍රාසාදයට නැග ගන්න. එතකොට ලෝතර බුදු කෙනෙක් පැහැදිලි කරන ඒ ප්‍රඥාවේ ආලෝකය ඔබේ ගත සිතත් වෙලා ගනීවි. මේ සංඥාව කියන්නේත් හිත මුලා කරන හරි පුහු ධර්මතාවයක්. මෙයත් මෙච්චර කාලයක් ඔබ ඉගෙන ගත්ත දේවල් අද වෙති කීයද ඔබට මතක? හිතලා බලන්න. කීයද ඔබට මතක? මේ සංඥාව කියන ස්වභාවයත් හරිම අනිත්‍ය අසාර දෙයක්. ඔබ දැන් මොනවා ඉගෙන ගත්තත් සුළු කලකින් අමතක වෙලා යනවා. මේ ලෝකේ දෙයක් නැහැ සමාජයේ පෙන්වන විදිහටම අපි යන්න ඕනයි කියලා. සමාජයේ පෙන්වන විදිහට ගිය නැති මිනිස්සු කන්න බොන්න නැතුව මැරිලා ගියෙත් නැහැ ලෝකේ. සමහර විට මේ මිනිස්සු සමාජයේ පෙන්වපු විදිහට ගිය මිනිස්සුන්ට වඩා ඉහළ තත්ත්වවලටපත් වුණා. අද ලෝකයේ ප්‍රබල ව්‍යාපාරිකයෝ සියලු දෙනා ගොඩක් අය අති බහුතරයක් හරියට අධ්‍යාපනයක් ලැබපු මිනිස්සු නෙමෙයි. හැබැයි අධ්‍යාපනය ලැබපු උපාධිධාරී ඔක්කොම අල්ලා ඒගොල්ලෝ යටතේ වැඩ කරනවා. ඉංජිනේරු වේවා, මහාචාර්යවරු වේවා, වෛද්‍යවරු වේවා අති බහුතරයක් වැඩ කරන්නේ අධ්‍යාපනයක් ලැබපු නැති මිනිස්සු යටතේ. මොකද මේ මිනිස්සු ලෝකයේ out of the box ලෝකයේ මේ ස්වභාවයෙන් එහා හිතපු මිනිස්සු. ලෝකයා හිතන විදිය අභිභවා කියලා හිතපු මිනිස්සු. ඔබට ආරාධනා කරනවා හිතන්න. සමාජීය කුමන්ත්‍රණයට අහු වෙන්න එපා. ඒ අන්ධභාවයට පැටලෙන්න එපා. සමාජය බලන්නේ ඔබ අන්ධ කරලා තියන්න. සමාජයට ඔබෙන් වෙන්න ඕන දේ කරගෙන සමාජයේ පිට පයින් නැති වෙන්න ඔබ රඳවලා තියන්න. අහු වෙන්න එපා ඒකට. ඔබට හිතෙන දේ ඔබ සිද්ධ කරන්න. භාවනාවේ යෙදෙන්න. ඇස අරගන්න. අන්ධභාවයෙන් නිදහස් වෙන්න. ආලෝකයේ දකින්න පුළුවන්, අත්දකින්න පුළුවන් එකම ක්‍රමය ඇස් ඇති කර ගැනීම. ඇස් පහළ කර ගැනීම. තර්ක කිරීම නෙමෙයි. ඒ වගේම කලින් මතක් කරලා අමතක කළා මේ සැප දුක් රහිත වේදනාව ගත්තත් ඔබට දැන් තියෙන සැප දුක් රහිත වේදනාවක්. ඔබ ඒක පවත්වන්න ආස කරනවා. වේදන තියෙන්නේත් හරි පීඩාකාරී ස්වභාවයක්. ඒක වෙනස් වෙද්දී ඔබට දුක හිතෙනවා. ඒකවත් නොබෙදී ඉන්න එකමයි හොඳ. ඒකයි බුදුරණවහන්සේ දේශනා කරේ භායිතබ්බං ඊට සුඛසාති වදාමි කියලා. මහණෙනි මේ සැප වේදනාවට බල බිය විය යුතුයි කියලා. මොකද මේ සැප වේදනාව ඔබ ඒ තරම් මුලා කරලා ඔබ සංසාර ගමනින් සසරින් සසරට වැදලා දාන මහා මාර ධර්මයක්. ඊළඟට හිතේ සකස් කිරීම සංස්කාරවලට හිත යොමු කරලා බලන්න. මේ ආසාව හිතේ කීවන ගතිය සමහර විට ඔබට යම් කෙනෙක් ගැන ද්වේෂ සහගත සිතුවිලි නැවත හිතට එනවා වෙන්න පුළුවන්. සමහර විට රාග අධික සිතුවිලි ඔබට නැවත හිතට එනවා වෙන්න පුළුවන්.
ඔබට ඒව නවත්ත ගන්න බෑ, පාලනය කරන්න බෑ. එහෙම නැත්නම් ඔබට හීනමානෙන් මට මේවා කරගන්න බෑ කියලා සිතුවිලි නැවත නැවත එනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ දැනගන්න ඕන දේ ඔබ ඒ සිතුවිලි වලට එන්න කිව්වෙත් නෑ. ඒවට ඉන්න කිව්වෙත් නෑ. ඒවට යන්න කිව්වෙත් නෑ. ඒවම ආව ඒවම හිටියේ ඒවම යයි. ඔබේ සම්බන්ධයක් නෑ එකත් එක්ක. ඔබ ඒ විදියට මේක අනාත්ම බව අවබෝධ කරගන්න මගේ පාලනයෙන් තොර බව අවබෝධ වීමයි ඒකෙන් නිදහස් වීම කියලා කියන්නේ. බලෙන් කවදාවත් ඒව පාලනය කරන්න බෑ. ඔබ ධ්‍යානයකට හිත පත් කරගන්න පුළුවන් කෙනෙක් නම් මාර්ගඵලයක් ලබලා ඵල සමාපත්තියක් විඳින්න පුළුවන් කෙනෙක් නම් ඔබ දන්නවා ඇති සියුම් සිතුවිල්ලක් හරි ඇති විදිහට අනුමතන ශුන්‍යතාව විපස්සනා සම්බන්ධයක්වත් අත්දකින්නවනම් පුංචි සිතුවිල්ලක් આવත් කොච්චර ඒක හිතට බරක්ද කියලා බුදුරණවහන්සේ අරහත් නම් වනසේක කියලා සිතුවිල්ලක් આવත් කොච්චර බරක්ද මුළු මේක නිර්වාණ ධාතුම බෙදිලා යනවා ඵල සමාපත්තියම කැඩිලා යනවා ධ්‍යානෙ හිමම පිරිහෙනවා සිතුවිල්ලක් ආපුකම ඒ තරම් බරක් බව මහ දුකක් බව මේ සකස් කිරීමම සංකත දුක්ඛයක් බව තේරුම් ගන්න. සිතුවිලි නැතිකමමයි උත්තරීතරම සැපය. සිතුවිලි නැතිකම. හිතේ නැවැත්ම පරිපූර්ණ ආර්ය නිශ්ශබ්දතාවය. මනෝවිද්‍යාව අභිබවා යාම. ඉතින් ඊළඟට මේ විඥානය මෙන්න මේ සකස් කිරීමුත් ඉතින් අයින් කරමි. මේ සකස් කිරීම හින්දා ඔබ පිස්සෙක් කළා මේ සිතුවිලි. එක එක දේවල් ඔබට පෙන්නවා. ඔබට රාගයවල ඇති කර ආසාවල් ඇති කර මෙහෙම කරමු කිව්වා අරම කරමු කිව්වා. ඔබ පිස්සෙක් වගේ යක්ෂාවෙච්ච වල නටන මෝඩෙක් වගේ. පිස්සු තද වෙච්ච බූර්වෙක් වගේ. ඉස්සරහා බැදලා තියෙන කැරට් අලේ කන්න දුවන හරකෙක් වගේ බූර්වෙක් අස්සෙක් වගේ ඔබ ලෝකේ පසුපස හබාගෙන යනවා. දැන්වත් අතහරින්න හිතී සිතුවිලි. අතහරිමි මේවා මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි කියලා. මේවා අතහැරලා දාපු තැනයි බුදු කෙනෙක් පහළ වෙලා ආලෝකීය වචන කතා කරද්දී ඒ ආලෝකීය වචන අවබෝධ කරගන්න ඔබේ මනස සූදානම් වෙන්න පටන් ගන්නෙ. ඊළඟට විඥානය ගැන කතා කරද්දී දැනීම බටහිර විද්‍යාවේ අවිඥානික මනස කියලා දෙයක් ගැන කතා වෙනවා. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්තයා තමයි ওই වචනේ බටහිර විද්‍යාවට හඳුන්වලා දෙන්නේ. හැබැයි ඔහු දන්නේ නැහැ ඊට අවුරුදු 5000කට විතර උඩදී පෙරදිග විද්‍යාවේ මේ වගේ දේවල් කතා වුණා කියලා. ඒ වගේම ඊට පස්සේ යුන්ග් කියලා මහත්තයෙක් හොයාගන්නවා මේ හිතේ ගැඹුරට අවධානය යොමු කරන්න මෙන්න මේ අවිඥානික මනස හොයාගන්න පුළුවන් කියලා. ඒකට හිතපත් කරගන්න පුළුවන් කියලා. තියා කියන වෘතු වරකණකට කලින් බුදුරණවහන්සේ එක දේශනා කළා. බටහිර විද්‍යාවට විරුද්ධ වුණු තැන තමයි බටහිර විද්‍යාව පටන් ගත්තේ මනස ගැන අධ්‍යයනය කරන්න මානසික ලෙඩ්ඩුන්ගෙන්. හැබැයි පෙරදිග ඍෂිවරු මනස ගැන අධ්‍යයනය කරන්න පටන් ගත්තේ මනස දියුණු කරපු උත්තමයන්ගෙන්. මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා ඒ හින්දා අනිවාර්යයෙන්. සාමාන්‍යයෙන් මට අහලා තියෙන විදිහට
මේගොල්ලෝ බෙදෙනවා මේ දැනීම කියන ස්වභාවය විඤ්ඤාණික මනස, ඒ කියන්නේ මේ අපේ සාමාන්‍ය පෙනෙන හෙන දැනෙන ස්වභාවය. ඒ වගේම ගැඹුරු නිින්දදී හිතේ තියෙන ස්වභාවය අවිඤ්ඤාණික මනස විදියටත්. ඒ වගේම සාමූහික අවිඤ්ඤාණික මනස විදියට කියනවා, ඒ කියන්නේ conscious mind, unconscious mind, ඊට compact unconscious mind කියලා. ඒකේ අර පරණ මතකයන් අනම්මනම් ගැබ් වෙලා තියෙන ස්වභාවය විදියට. එතනිනුත් එහා විශ්වීය කියන්නේ විශ්වීය විඥානයක් විදියට කියන්නේ එහෙමත් අදහස් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් බුදුදහමට ගාව ගන්න එපා. බුදුදහම පැහැදිලි කරන්නේ යං කිංචි දුක්ඛං සම්භූති සබ්බං විඥාන පච්චය විඥානස්ස නිරෝධේන නති දුක්ඛස්ස සම්භවෝ කියලා. යම් කිසි දුකක් හටගන්නවා නම් ඒ සියල්ලම දැනෙන හින්දා ඒ දැනීම නැති වෙලා කියොත් සියලු දුකක්ම නැති වෙලා යනවා. මේගොල්ලෝ මේකේ පල්ලෙහැ හොයන් යද්දී බුදුරණවහන්සේ පැහැදිලි කළා මේ conscious mind එකම එහෙම නැත්නම් මේ විඥානික මනස අභිභවා යාමෙන්ම අවිඥානික මනසටපත් වෙන්න පුළුවන් බව. කියන්නේ කිසිම දැනීමක් නැති තත්ත්වයකටපත් වෙන්න පුළුවන් බව. ඉතින් නිවන කියලා කියන්නේ මනස නැති බව, මනස කිදා බහැපු ගතිය. සියලු සකස් කිරීම සංසිඳුණු බව. ඉතින් සියලු වත්කම් අතහැර දැමුණු බව. පංචස්කන්ධෙම ඉතින් අතහැරී ගිය බව. 100% අවදිමත් භාවය මේ මොහොතේ දැන සිටීමක් විදිහටම තේරුම් ගත්තු බව. මොකද මගේ ශබ්දය ඔබට ඇහුණත් ඔබට තියෙන දැන සිටීමක් විතරයි. ඔබ කොච්චර කිව්වත් ස්වාමීන් වහන්සේ කතා කරනවා මට ඇහෙනවා කියලා. ඒක සද්දය ඇහුණට පස්සේ, සද්ද දැනුණාට පස්සේ හිත බෙදලා කියන දෙයක්. හිත ඇතුලේ බෙදෙන ස්වාමීන් වහන්සේ නමක්, හිත ඇතුලේ බෙදෙන අහන්න මමෙක්. විසරහ ෆෝන් එක දිහා බැලුවත් ඇත්ත වශයෙන් තියෙන දැන සිටීමක්. දැනීම තුල ඔබට හිතයි මෙන්න ෆෝන් එක මෙන්න මම කියලා අදහස ඇති කරවන්නේ. මේකයි මේකේ යථා ස්වභාවය. මේ බව හොදට වටහාගෙන ඒ වගේම හිතලා බලන්න මේ හැම දුකකම හේතුව ඔබ යම් අවස්ථාවක සම්පූර්ණ නැවත සිහි නොවෙන්නම සිහි නැති කරලා දැම්මොත් මේ ලෝකෙ කිසිම ප්‍රශ්නයක් තියනවද? මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් පිරිනිවන් පානවා කියන එකත් අන්න ඒ වගේ දෙයක්. නැවත සිහි නොවෙන්නම සිහි නැති වුණා වගේ. ආයෙත් කිසි තැනක උපදින්නෙත් නැහැ. සියල්ල එතනින් අවසానයි. හැබැයි මතක තියාගන්න. තිබ්බ ආත්මයක් විනාශ කරගත්ත නෙමේ. ආත්මයක් මම ගැන තිබ්බ හිතා ගැනීම නැතිවීම හින්දා ඉපදීම ෂේ වුණා. නැත්තම් ආත්මයක් නැති දෙයක් තිබෙලා ඒක විනාශ කරගත්ත නෙමේ. හිතා ගැනීමක් තමයි තිබේ ආත්මයක් ගැන. හිතා ගැනීම නැතිවීමෙන් ඉපදීමක් නැති වෙලා ගියා. එතකොට මේ විඥානය කියන ස්වභාවය ඇත්ත කතාව තමයි. මේ විඥානය කවදාවත් ඔබට මට ආදරෙන් කතා කරනවා ඇසේවා, බයිනේවා නොඇසේවා. නරක දේවල් නොපෙනේවා, හොඳ දේවල් විතරක් පෙනේවා කියලා කවදාවත් ලබන්න බෑ. මෙන්න මේ සෑම ධර්මයක්ම වේදනා හඳුනා ගැනීම, චේතනායි වගේම මේ දැනීම හැම දෙයක්ම හේතුඵල ධර්මයක්. තමන් මේවට තමන් උපදව ගන්න දේවල් නෙමෙයි. අදාළ අරමුණ ඇති එද්දී ඒ අනුව නිර්මාණය වෙන දේවල්. ඒ අරමුණ නැති වෙද්දී ඒක නැති වෙලා යන දේවල්. ඔබට හතුරෙක් දකිද්දී ඔබට එයා ගැන කීර්තිය යනවා. හතුරව දකින්න නොලැබෙද්දී ඒක අමතක වෙලා යනවා. මේක තුල මගේ වසගේ පාලයක් නැති බවම තේරුම් ගන්න. මෙන්න මේ පංචස්කන්ධේම මහා දුකක්, පීඩාවක්, මහා වෙහෙසක් කියලා අවබෝධ කරගෙන මේ කය අත්හරින්න හිතින් එක පැත්තකට අතහැරලා දාන්න. මේ වේදනාවලුත් මහා සාපයක් කියලා සේරුම් අරගෙන ඉතින් අතහරින්න කියලා අතහැරලා දාන්න. හඳුනා ගැනීමත්
මව මුලා කර නොම්බර එකේ පිස්සුවක් කියලා දැකලා අතහැරලා දාන්න. මම හිතේ කියවන ගතියත් මේ තරම් මෝඩකමක් නෑ. ගකට කපන ඉනි වගේ මේ සිතුවිලි කියලා දැකලා ඉතින් අයින් කරලා දාන්න. ඒ වගේ මේ දැනෙන බවත් ඉතින් අයින් කරමි කියලා අයින් කරලා දාන්න. එතකොට ඔබට සියුම් දැන සිටීමක් ඇති වෙයි. ඔබ මොන දෘෂ්ටි කෝණයෙන් බැලුවත් මොන ක්‍රමයකින් ඒක විශ්ලේෂණය කරත් ඒ දැනීම ඔබට නැති කරගන්න බෑ. දැනීම දිහා දිගින් දිගටම බලන් ඉන්නයි සියුම් දැනීම දිහා. ඔබට වැටහෙයි ඒකත් අනාත්ම දෙයක්. මට නැති කරගන්න ඕනවත් නැති කරන්න බෑ. මේ අනාත්ම දර්ශනය උපරිම පැතිකඩ ඔබට අත්දකින්න පුළුවන් වෙයි. නොම්බරකි අනාත්ම දෙයක් පැවැත්ම මේ දැනීම කියලා කියන්නේ ජීවිතයේ පැවැත්ම කියලා කියන්නේ. මේක මගේ පාලේ නැති මගේ වශයේ නැති හේතු නිසා තියෙන ඒ හේතුව නැති වෙද්දී දැනීම නැති වෙලා යන එහෙම ස්වභාවයක් කියලා. මේ දැනීමත් අනිත්‍යයි අනාත්මයි කියලා දැකලා හිතින් ඈත් කරලා දාන්න අයික. මේ ටිකම අත්දකින්න පුළුවන් වෙච්ච කෙනෙක් ඉන්නවනම් එයාගේ හිත නිවනටපත් වේවි. හිතේ සියලු සකස් කිරීම සංසිද්ධිය ආවේ. හිතේ සියලු වත්කම් අතහැර දැමලා තියේවි. විරාගී බව පැවැත්ම නැවැත්ම නිවී යාමක් දකිනවා ඇති. යම් කෙනෙක්ට එහෙම අත්දැක ගන්න බැරුව ගියා නම් තව ක්‍රමයකට උත්සාහ කරන්න පුළුවන්. ඒ සියුම් දැනීම මිට තප්පර 5කට උඩදී තිබ්බ දෙයද මේ දැනෙන්නේ. හිතින් විමසලා බලන්න. තප්පර 5ක් අනාගතයේ අත්දකින්න තියෙන දෙයක් දැන් මේ දැනෙන්නේ සියුම් දැනීමක් විදියට. තේරෙනව නැහැ කියලා. දැන් හොඳින් මේ හිතින් හිත දිහා බලන් ඉන්න. එතකොට මේක හිත දැනීම හිසියුම් බව හිතින් අතහැරලා යයි. ඒකට දැනීම දැනෙන බවක් නැත්තම් මේ සියුම් දැනීමත් නැණි කියලා විඥානය ඕෆ් වුණා නම් දැනීම සම්පූර්ණ නැති වෙලා ගියා නම් මේ සියුම් දැනීමත් නැණි කියලා එක්ක අත්දකින්න. එහෙම වුණොත් ඒ ක්‍රමෙනොත් කෙනෙක්ට හිත සබ්බ සංඛාර සම්මතින සියලු සකස් කර ගැනීම වල සංසිඳීමට පත් කරගන්න පුළුවන් වෙනවා ඇති. අනේදාට අභේදිකායෝ නිරෝධි සංඥා වේදනා සීති භවෙන්සු සබ්බා රූප සමෙන්සු සංඛාරා විඥානං අත්තංගමාති. කය විදි නැති වෙලා ගියා. සියලු වේදනාව සිසිල් වෙලා ගියා. සියලු සංඥාව අතහැරිලා ගියා. හිතේ කියවන ගතිය සංසිඳිලා ගියා. දැනෙන බව මැකිලා ගියා. අනේදාට සංසාර නාට්‍ය තිරෙහි පල්ලෙහාට වැටේවි. ඔබ සියලු දෙනාටමත් මේ සම්මා සම්බුද්ධ ශාසනයම නිවන් සුවමත්පත් වේවා කියලා මම ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණින් සියලු යහපත සැනසෙල්ලම වේවා.